शांत कुर्सी अडयाल में नपे सतरंगे नप गलवा देवा आपके देवी स्वामिनी पिता के पुत्र के स्पित शांत के नामें आमीन जैसे शुद्धात्मा देवी स्वामिनी आपे दिव्य आलोकयिनी प्रसादे स्वामीन वහන්සේ කිද්‍රෝන් නම් ඇලෙන් එගොඩට වැඩම කරලා උන්වහන්සේ මල් වෙනට ඇතුළු වෙනවා. මල් වෙනේ අත්දැකීම සහෝදර සහෝදරියනි ආදම් මේවගේ සුගති උද්‍යානයේ අත්දැකීමයි. සුගති උද්‍යානයේදී ආදම් මේවව දෙවියන් වහන්සේ වුන් පව් කළාට පස්සේ එළවලා දමලා එහි නැගෙනහිර දිශාවට වෙන්නට මුර දේවදූතෙක්ව තබනවා නැවත ඒදන් වෙනට ඒ අයට ඇතුළු වෙන්න බැරි වෙන්න. අපි දන්නවා දේවමාලිගාව ජෙරුසලම් දේවමාලිගාව පවා එන්නේ නැගෙනහිරට මූණලා හදන්නට හේතු උනේ ආදම් සහ ඒවට දෙවියන් වහන්සේගේ අත්දැකීම සුගති උද්‍යානයේ අත්දැකීම නැති වුණ නිසා බව. දැන් ස්වාමින් වහන්සේ එදා දාවිත් රජතුමා කිද්‍රෝන් නැලෙන් නෙගොඩට වැඩම කරලා දෙවියන් වහන්සේ ළඟට යන්නට සැරසෙද්දී මෙගොඩ හිටපු ඊශ්‍රායල් ජනතාව වැළපුණා වගේ ස්වාමින් වහන්සේ Tamanගේ පදම දරුණුම දුක් ශෝකයට ඇතුළත් වෙන්නට කිද්‍රෝන් නැලෙන් නෙගොඩ ඒ උයනට ඇතුළු වෙනවා. මල් වෙන කියලා කියන්නේ දෙවියන් වහන්සේ සමග කරන සුද්ධ වූ ගනුදෙනුවක්. ඒ නිසා මේ මොහොතේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරමු හැමෝම සිත් සතන් එකලස් කරගෙන අපි අතින් සිදුනා වූ වැරදි අඩුපාඩු අතපසු වීම සිහි කරමු. මේ පාද නමස්කාරය පුරාවටම අපි කරන්නට යන මේ සුද්ධ වූ ගනුදෙනුවට අපි භක්තිවන්තව ඇතුළත් වෙන පිණිස ස්වාමින් වහන්සේ මල් වේනේදී යාඥා කළා වගේ පියාණනි ඔබ කැමැතිසේක් නම් මේ පාත්‍රය මගෙන් අහක් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව ඔබ වහන්සේගේ කැමැත්තට වේවා කියලා කිව්වා වගේ අපිත් ප්‍රාර්ථනා කරමු ඔබ වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතවල ඉෂ්ට වේවා කියලා. දැන් හැම කෙනෙක්ම දෙයත් වැඳ ගන්න, දෙනෙත් වසා ගන්න. මේ සුද්ධ සතියේ පාතබල තියෙන අපි සුළු මොහොතක් නිහඬව මෙනෙහි කරමු අප අතින් සිදුවුණු වැරදි අඩුපාඩු. අපේ බිරිඳට, ස්වාමි පුරුෂයාට, දුවට පුතාට, අම්මට තාත්තට, සහෝදරයාට සහෝදරියට, අප වැඩ කරන සේවා කරන ස්ථානයේ පුද්ගලයන්ට විරුද්ධව මනුෂ්‍ය දුර්වලකම නිසා අප අතින් සිදු වුණා වූ හැම වැරද්දක්ම සිහි කරන්න. මාගේ දෙවියනි මම ඔබ වහන්සේට අනදර කර නිසා බොහෝ සේවික්ෂෝප වෙමි. මාගේ පාපවලින් මා සදාකාලික නිරාගින්නට හිමි වූ හේයින්ද මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තුස් ස්වාමී දරුවන් කුරුසිය නැගසූ හේයින්ද විශේෂ කොට සර්වදා යහපත්කම් මැත්තා වූ ඔබට අනදර කළ හේයින්ද සියලු දේට වඩා ඒවාට වෛර කරමි.
මා කළ සියලු පාප වලට මාගේ මුළු හෘදයෙන්ම ක්ෂමා වෙල්ලමි. ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පව නොකර සිටින්නටත් පව ප්‍රස්තාවයෙන් වැළකී සිටින්නටත් ඒකාන්තයෙන්ම පොරොන්දු වෙමි. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේ දිටු වේවා. දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් රසවීමට අපට නොදී අයහපතින්. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනී ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරණ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ ඵලයේ වංශයේ සුසාශිර්වාද ලද්දාහුමය. පිතා පුත්‍ර ස්පිරිතු සාන්තු නම් ත්‍රිත්වක දෙව්තුමයන්න් වහන්සේටම ස්තෝත්‍ර වේවා. පළමුවන ස්ථානය දුෂ්ට දුර්දේව දේශම්දරුවන් මරණයට තීන්දුව කරනු ලබන සේක. ක්‍රිස්තුනි අපි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. දයාබර සහෝදර සහෝදරියනි, අපගේ ස්වාමීන් වහන්සේ ලැබුවේ අසාධාරණ අවිනීත නඩු තීන්දුවක්. උන්වහන්සේ තමන්ගේ පදම දුෂ්ශෝකයේදී කතා කළේ අවශ්‍යම මොහොතක පමණයි. අපි ඒක හොඳින් අවබෝධ කරගන්නවා. මේ ප්‍රාතිය පුරාවටම උන්වහන්සේ කිසිවක් නොකිය දුක දරාගත්තා. දරාගත්තා පමණි කියලා මම දැක්කා. පාස්කු ප්‍රහාරයෙන් පසුව එක පියතුමෙක් කොච්චි කඩේ පල්ලියේ මෙලියට මිනි ගොඩක් මැද්දේ ඇවිදගෙන යන පින්තූරයක්. සමාජ මාධ්‍යවල ඒ පින්තූරේ ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඔබ දකින්නට ඇති කියලා මම හිතනවා. පාද කෙනෙක් කොච්චි කඩේ පල්ලියෙන් බෝම්බෙට පස්සේ එළියේ ඇවිදගෙන යනවා. පල්ලියේ එළියේ මල මිනි ගොඩ ගහලා. ඒකේ තේමාව හැටියට දාලා තිබුණා දරාගත්තා පමණි. උන්වහන්සේ තමන්ගේ දුක් ශෝකයේදී මේ අමාරුම මොහොතේ කතා කළේ ඊටම අඩුවෙන්. පිලාත් ඉදිරියේ උන්වහන්සේ කතා කළා. පිලාත් ඇහුවා සත්‍ය යනු කුමක්ද කියලා. මනුෂ්‍ය ඉතිහාසයේ අපි හැමෝම අහන ප්‍රශ්නයක්. ජේසුනේ අපේ ජීවිතයේ සත්‍ය කුමක්ද? අපි ඉපදිලා ඉගෙනගෙන අසාද බැඳලා පෞල් ජීවිත ගත කරලා දරුවෝ හදලා දරුවන්ව බන්දලා දීලා වයස්ගත වෙලා මැරිලා යනවා නම් මේ ජීවිතේ තේරුම තියෙන්නේ එතනද?
නැහැ ප්‍රේමවන්තයිනි. ජීවිතයේ තේරුම තියෙන ක්‍රිස්තුන් වහන්සේ තුල පමණයි. එනිසා සත්‍යය හොයාගෙන යන අපි ස්වාමීන් වහන්සේගේ සත්‍යය අපි දකිමු. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි මාමගෙන් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපමිණෙන්නේ යයි කියපු ස්වාමීන් වහන්සේ තුල අපි අපේ ජීවිතයේ ඇත්ත හොයමු. හැමෝම සුළු මොහොතක් දෙනෙක් වසා ගන්න. මේ භාවනාව ඔබේම පෞද්ගලික භාවනාව කරගන්න. ජේසුව අසාධාරණ ලෙස පිලාත් ඉදිරියේ තීන්දුව කළා. හොරෙක්ව නිදහස් කරගෙන අහිංසක මිනිසෙක්ව මරණයට තීන්දුව කළා. නමුත් උන්වහන්සේ මුඛය නැර කටාරින් නැතුව දරාගත්තා. ඔබේ ජීවිතේ ඔබ දරාගත්ත දුකක් තියෙනවා නම් දැන් මතක් කරගන්න. වචනෙට කියාගන්න බැරි ඔබට වෙච්ච අසාධාරණ අයුක්තිය ඔබ පාවා දුන්නා නම් ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව ඔබේ හිත බින්දා නම් ඔබේම දරුවා ඔබේම අම්මා තාත්තා ඒක කියන්නේ නැතුව ඔබ තනියම හිතේ හිර කරගෙන දරාගත්තා නම් දැන් කියන්න ස්වාමිනී මම මෙතුවක්කල් තනිව දරාගත්ත මට වෙච්ච අසාධාරණය මගේ වේදනාව මම දැන් ඔබ වහන්සේගේ පාමුල තියනවා. ආදර ජේසුනි මා බලගතු කරන්න මට වහන්සේගේ ශක්තිය ධෛර්යය ලබා දෙන්න මේ කුරුස ගමන නැමැති මගේ ජීවන ගමන වහන්සේ තුල විශ්වාසයෙන් ගමන් කරන්නට මා බලගතු කරන්න. ආමේන්. ස්වර්ගීය වැඩ සිටින වහන්සේගේ ශ්‍රී නාම ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කනත් අපගේ දිනදා භෝජනය දාපට දානය කරමනව ස්වාමිනී පාපය අපට කරුණා කර වදාළමනව මලව සියලු ක්‍රිස්තියානි විශ්වාසකයන්ගේ ආත්මයන් දේවදයාබර කමින් සමාදානයේ සතකන ලද්දේවා. දෙවන ස්ථානය දුෂ්ට ජුදෙව්ජේ ස්වාමි දරුවන්ගේ ශ්‍රී කරමත කුරුසිය තබති. ක්‍රිස්තුනි අපි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. සිතුමන් තුළ දයාබර සහෝදර සහෝදරියනි හේබ්‍රෝ ලිපියේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. අපි මේ වචනය හැමෝම මට පසුව කියමු. මාගේ පුත්‍රය සමිදානන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න. උන්වහන්සේ පහර දෙන කල මලානික නොවන්න. සහෝදර සහෝදරියනි මේ දේව වචනේ තේරුම මොකද්ද?
හේබ්‍රු ලිපිය කියනවා මාගේ පුත්‍රය. දැන් මේ මාගේ පුත්‍රය කියලා ආමන්ත්‍රණය කරන්නේ කවුද? තාත්තා. මොන තාත්තාද? දේව තාත්තා. දෙවියන් වහන්සේ බොහොම ආදරයෙන් අපි හැමෝටම කතා කරලා අඬ ගහලා කියනවා මගේ පුතේ. දැන් මගේ පුතේ කිව්වම නෝනලා තරහ වෙන්න එපා. මගේ දුවේ කියන එකත් ඒ වචනේ තුල තියෙනවා. මගේ පුතේ, මගේ දුවේ. සමිධානන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න. මොකද්ද හික්මවනවා කියලා කියන්නේ? සුදු පවුලතුමා කියනවා ජේසුස් වහන්සේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත්සේ එක කියලා. හොඳට අපි අහගමු මේ වචනය. ලෙඩ දුක්, කොරෝනා වසංගතය වේවා, දියවැඩියාව, වකුගඩු රෝගය, අන්තභාගය, ආතරයිටිස්, රුධිර පීඩනය, රුධිරේ අධික තෙල්, මේ ලෙඩ මොනවා වුණත් පිළිකාව, මේ හැම ලෙඩක්ම හැම ප්‍රශ්නයක්ම ස්වාමින් වහන්සේ ඔබ මාව හික්මවන මොහොතක් අපිව හික්මවනවා දෙවියන් වහන්සේ. හික්මවනවා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේ මත යැපෙන පුද්ගලයෙක් බවට පත් කරනවා. මම ඔබට කියන්නම් ලස්සන උදාහරණයක්. සුදු බයිබලයේ ඉන්න ලස්සන චරිතයක්. සුදු පාවුල්තුමා නව ගිවිසුමේ පොත් 27න් වැඩිම ගාණනක් ලිව්වේ පාවුල්තුමා. උන්වහන්සේ හිසගසා දැමුවේ අපි ජීවත් වෙන මේ රෝම නගරේ. පාවුල්තුමා එක්තරා අවස්ථාවකදී කියනවා මෙන්න මෙහෙම. මගේ කකුලේ ඇනෙන කටුවක් තියෙනවා. ඒ කටුවෙන් මට ලොකු වේදනාවක් එනවා. මම ජේසුගෙන් ඉල්ලුවා බොහෝ වාරයක් ස්වාමිනී මේ කටුව මගෙන් අයින් කරන්න. එතකොට මට හරි නිදහසේ ඔබ වහන්සේට කැප වෙන්න පුළුවන්. මේ කටුව නිසාම සමහර විට පාවුලතුමාට ඔහුගේ ධර්ම දූත කාර්ය හරියට කරගන්න අමාරු වෙන්න ඇති. දැන් මොකද්ද ඒ කට්ට කියලා බයිබල් විශාරදය විවිධ මත බල කරනවා. සමහරු කියනවා මේ පාවුලතුමාගේ දුර්වලකමක් කියලා. ඔහුගේ තිබ්බ පරීක්ෂාවක් කියලා. මනුස්ස දුර්වලකමක් කියලා. ඒ කෙසේ වෙතත් මේ කටුව ඔබට මට මතක් කරනවා මිනිස්යාගේ දුර්වල තැන. ඔබේ මගේ හැම කෙනෙක්ගේම ජීවිතවල තියෙනවා දුර්වල තැනක්. ওই දුර්වල තැනට පහර දෙනකොට මිනිසුන්ට ඉවසන්න බෑ. අපිට කේන්ති යනවා. අපේම දුර්වල තැනට කවුරු හරි ඇවිල්ලා පහර දෙනකොට ඒ කෙනාට ඒක දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා. මෙන්න මේ දුර්වලම තැන තමයි ස්වාමින් වහන්සේ සමහර වෙලාවට අපේ අල්ලන්නේ. අපේ අල්ලන හොඳම නාඩිය එතන පරීක්ෂාවට වැටෙන තැන. අන්න එතන තමයි ස්වාමින් වහන්සේ අපේ ජීවිතයේ අයිතිය උන්වහන්සේට පවරගන්නේ. මේ දෙවන ස්ථානේ අපි මෙනෙහි කරන්නේ අන්න ඒකයි. ජේසු කුරුසේ කරට ගත්තේ ඔබේ මගේ දුර්වලම තැන ස්වාමින් වහන්සේගේ උරහිස මත තියන්න. ප්‍රේමවන්තයනි ජේසුගේ වණ කැලල් පහයි අපි යාඥා කරන්නේ. දෙයත් දෙපා ඇලය. 6 වෙනි වණ කැලල මොකද්ද? 6 වෙනි වණ කැලල කියලා කියන්නේ උරහිස. උරහිසේ ත්වාලය කුරුස බර කරේ තියාගෙන ගිය නිසා උන්වහන්සේගේ උරහිස අස්ථාවර වුණා කියලා මතයක් තියෙනවා. 6 වෙනි සැඟවුණු තුවාලය තමයි උරහිසේ තුවාලය. ඒ කියන්නේ මේ ස්ථානයේ ස්වාමින් වහන්සේ කරට ගන්නේ කුරුසේ විතරක් නෙමෙයි ඔබව මාව ඔබේ රෝගය මගේ රෝගය ඔබේ ප්‍රශ්නය මගේ ප්‍රශ්නය. එනිසා ස්වාමින් වහන්සේගේ ජීවිතයේ අයිතිය බාර දෙමු. අපි ඉන්න තැන්වලම දෙයක් වැඳගමු. දෙනෙත් වසාගමු. සුදෝ ස්වාමිනේ මේ සුදෝ සතියේ ඔබ වහන්සේ සමග සුද්ධ වූ ගනුදෙනුවක් කරන්න මම ලොකු ආසාවකින් ඉන්නවා. අදින් පටන් ගන්න මේ සතිය පුරාවටම ඔබ වහන්සේට කිට්ටු වෙලා මගේ පාපය ඔබ වහන්සේගේ උරහිස මත තියාගෙන ඔබ වහන්සේ විඳ දුක සිහි කරලා ඒ දුකට මාත් එකතු වෙන්න ආසාවෙන් ඉන්නවා ස්වාමීනි. ඒ නිසා මගේ ජීවිතයේ ලෙඩ දුක් කරදර ඔබ වහන්සේ මාව හික්මවන මොහොතක් හැටියට බාරගෙන ඔබ වහන්සේගේ අත් දෙකින් ඒ හැම දෙයක්ම බාර ගන්න මට පිළිට වෙන්න. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපේ ඥානනි
ඔබ වහන්සේගේ ශ්‍රී නාමයටම සත්කාර වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය ප්‍රතිපා ස්වාමිනී පාපිව අපට කරුණා කර වදාළ මැනව. මලාව සියලු ක්‍රිස්තියානි විශ්වාසකයන්ගේ ආත්මයන් දේවදෑවර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. තුන්වන ස්ථානය පුරුෂ බරින්ජේ සමතරුව පළමු වර ඇත වැටෙන සේක. ක්‍රිස්තුනි අපි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. දයාබර සහෝදර සහෝදරියනි, ජෙරමියා දිවස් ප්‍රසාදවරයාගේ පොතේ 29 වන පරිච්ඡේදයේ 11 වන වගන්තිය මාට පසුව කියවන්න. නුඹලාගේ සෞභාග්‍ය පිණිස මිස විපත්තිය පිණිස නොවන නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ තමන්ගේ දුක් ප්‍රාප්තියේදී 3 වතාවක් නෙමෙයි ගොඩක් වතාවක් වැටෙන්නට ඇති. නමුත් අපි මේ වැටීම අවස්ථා 3ක් කියලා මෙනෙහි කරනවා. මේ අවස්ථාවේ අපි දකිමු අපේ හැම වැටීමකටම දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙනවා කියලා. අපි දෙවෙනි ස්ථානයේදී මෙනෙහි කළා උන්වහන්සේට ආදරය ඇයව උන්වහන්සේ හික්මවනවා කියලා. ලෙඩ දුක් කරදර ප්‍රශ්න කරා. දැන් අපි දකිමු ඒ ලෙඩ දුකට දෙවියන් වහන්සේට තියෙන සැලැස්මක්. ජෙරමියා දිවස්වරයා පැහැදිලිව කියනවා God has a plan. දෙවියන් වහන්සේට තියෙන පුතේ හිතුවේ ඔබ ගැන මා ගැන සිතක් සැලැස්මක්. මේ වචනය ඉෂ්ට සිද්ධ වෙද්දී මේක හරියටම ජෙරමියා 29:11 තේරුම් ගත්තේ දානියෙල් කියන දිවස්වරයා ඉරාක් වල එමත් නැත්නම් බැග්ඩඩ් සිටි එක ආශ්‍රිතව අද ඉරාකය කියලා කියන ඉස්සර අපි සලකපු බැබිලෝනියේ ඉද්දී විප්‍රවාසයේ ඉද්දී දානියෙල් කියුවා මේ වචනය. ජෙරමියා දිවස්වරයා හරහා දෙවියන් වහන්සේ දීපු පණිවිඩය. නුඹලාගේ සෞභාග්‍ය පිණිස මට සැලැස්මක් තියෙනවා. බය වෙන්න එපා. හැබැයි ඒ වෙනකොට ඒ අයට ඒගොල්ලන්ගේ සුද්ධ භූමියක්, දේව වන්දනා මාලිගාවක් නැති වෙලා මේ අය නන්නත්තර වෙලා ඒගොල්ලන්ගේ දරුවන්ට යන්න දේවස්ථානයක් නැහැ, වඳින්න දෙවියෝ නැහැ, දෙවියෝ අතහැරලා ජීවිතේ කලකිරෙන මොහොතේ දිවස්වරයාගේ වචනය දානියෙල්ට ශක්තියක් වෙනවා. දෙවියන් වහන්සේට ඔබ ගැන සැලැස්මක් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ දුක්පතා වෙන්නේ දෙවියෝ නැහැ කියලා හිතන මිනිස්සයා. දෙවියන් වහන්සේ Tamanගේ ජීවිතය තුළ ගෙනාපු ගමන මතක් කරන්න. දැන් ප්‍රශ්නක ඉන්නවනම් කවුරු හරි, වේදනාවක ඉන්නවනම් කවුරු හරි,
මතක් කරන්න දෙවියන් වහන්සේ ඔබව ගෙනල්ලා තියෙන ගමන පොඩ්ඩක් අතීතයේ හැරලා බලන්න. එහෙනම් අතීතයේ රතු මුහුද හරහා ඔබ ගෙන ආපු ස්වාමින් වහන්සේ මේ මොහොතේ ඔබ සමග ඉන්නවද නැද්ද? එනිසා මේ වැටීමේදී අපි දකිමු අපේ ජීවිතවල වැටීම් වලට දෙවියන් වහන්සේට සිතක් සලස්මක් තිබෙනවා. ඒ වැටීම දෙවියන් වහන්සේ ලොකු විජයග්‍රහණයකට නැගිටවනවා. හොඳම උදාහරණය සුදු බයිබලයේ ජෝසප් යුසේතුමා නෙමෙයි. පුරාණ කිවිසුමේ ජෝසප්. ඒ මිනිසයා පුංචි කාලේ තමන්ගේ සහෝදරයෝ 10 දෙනා ඔහුට ඊර්ෂ්‍යා කරලා මේ පුතාව විකුණුවා. මිසරයට තවලමේ යන වෙලෙන්දුන්ට වික්කා. වහලෙක් හැටියට ගියා මිසරයට. ඇයි? දෙවියන් වහන්සේට සලස්මක් තිබ්බා. ඊශ්‍රායල් ජාතිය මිසරේ වැඩි වර්ධනය වෙන්න සලස්වන්න. ඇයි මිසරේ දෙවියන් වහන්සේ තෝරගත්තේ? දෙවියන් වහන්සේට තිබ්බ මෙසොපොතේමියාව තෝරගන්න. දෙවියන් වහන්සේට තිබ්බ ඉරානය, ඉරාකය ඒ වගේ රටක් තෝරගන්න. ඇයි ඊජිප්තුව තෝරගත්තේ? හේතුවක් තියෙනවා. මිසරේ මිනිස්සු වෙන වෙන ආගම් වලට ලේසියෙන් හැරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආගම ඒගොල්ලෝ තදින් අදහනවා. එහෙනම් දෙවියන් වහන්සේගේ ජාතිය තමන්ගේ ආගම තුල ස්ථීරව ඉන්න හොඳම නිජබිම මිසරය. ඒක දෙවියන් වහන්සේ මිසරය තෝරගත්තේ. මිසරයට ජාතිය ගෙන යන්න එක මිනිස්සුක තෝරගත්තා. ඒ තමයි ජෝසප්. ජෝසප්ගේ ජීවිතේම ලොකු කරදරයක් වුණා. මේක තමයි අදහිල්ලේ ජීවිතය. ජෝසප් ලොකු කුසක ගමනක් ගියා. නමුත් ඒකේ ප්‍රතිඵල වින්දේ ජෝසප්ගේ පරම්පරාව. ඒ නිසා ඔබ මම විඳින දුකේ අපේ අනාගත පරම්පරාව. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට අපේ හැම වැටීමක්ම බාර කරලා අපි ස්තුතිවන්ත වෙමු. අපේ හැම පරාජයක් වෙනුවෙන් උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. දෙයක් වැඳගෙන දෙනක් වසාගමු. සුදෝ ස්වාමිනේ අපි වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා අපේ ජීවිතේ හැම අත්දැකීමක් වෙනුවෙන්ම. ඔබ වහන්සේ අපිට දුන් දේ වගේම අපෙන් ගත්තු දේටත් ජෝබ් කිව්වා වගේ ප්‍රයාණනීය වහන්සේ දුන්සේක ඔබ වහන්සේ ගත්සේක ඔබ වහන්සේට ප්‍රශංසා වේවා කියලා අපි කියනවා ස්වාමී. ඔබ වහන්සේට පමණක් මහිමය ගෞරවය වේවා. අපේ ජීවිතයේ හැම වැටීමකදීම අප සමග සිටිය ඔබ වහන්සේ ඉදිරියටත් අපව මෙහෙවන බව අප අදහනවා ස්වාමීනි. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් වේවා. අපේ දිනා භෝජනය අපට දානය කළ මෙලව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරනාක් මෙන් අපගේ වැරදි කමා කළ මෙලව ආමිනී පාපිව අපට කරුණා කර වදාළ මැනව. මලව සියලු ක්‍රිස්තියානි විශ්වාසකයන්ගේ ආත්මයන් දේවදයා කර කමින් සමාදාන වී සැතපෙන ලද්දේවා. ආමේන්.
හතරවන ස්ථානය ඒ ස්වාමි දරුවන්ට තම පිරිසිදු මෑණියෝ සම්මුඛ වනසේක. ක්‍රිස්තුනි අපි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. සහෝදර සහෝදරියනි, විශේෂයෙන් දරුවෝ පුංචි කාලේ ඉඳලා පුරුදු වෙනවා පුංචි රංගනයක් කරන්න. මොකක්ද රංගනය? පොඩි ඇක්ටිං එකක්. කොහේ හරි ගෙදරකට ගියාම අම්මලා උගන්වලා තියෙනවා ඉඳගෙන ඉන්න, දඟලන්න එපා. ඒ ගෙදර බඩු අතපත ගහන්න එපා. ඒ ගෙදර දේවල් වලට අලාභ හානි කරන්න එපා. සමහර වෙලාවට අපිට උගන්වනවා කණ්ඩ ප්‍රමාණයට කණ්ඩ. මම අම්මලා කියලා යවනවනේ. හැබැයි ඒ දරුවා ගෙදර ආවම සමහර වෙලාවට අපි දකිනවා පිළිවෙලකුත් නැහැ, ප්‍රමාණයකට කන්නේත් නැහැ, විනයකුත් නැහැ. පිට මිනිස්සුන්ට වචනයක්වත් කියලා බනින්නේ නැහැ. හැම දෙයකම ඔව් නෑ බෑ ආ කියලා hina වෙලා එනවා. නමුත් තමන්ගේ ගෙදර අම්මට තාත්තට කෑ ගහනවා බයිනවා. නැද්ද? කියන්නකෝ. එහෙම වෙන්නේ නැද්ද? මම නම් එහෙමයි. මම කියන්න බය නැහැ. මගේ අම්මා එක්ක රණ්ඩු කර ගන්න ඕනද? මොකද ඒ අම්මා මගේ අම්මා. එයා මාව තේරුම් ගන්නවා. මම හරි හෝ වැරදි මාව මගේ අම්මා තේරුම් ගන්නවා. නමුත් පිට මිනිස්සු අනිත් මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැහැ එහෙම. ජේසුව සම්පූර්ණයෙන්ම ජීවිතේ දැකපු කෙනා කවුද? අම්මා. බෙත්ලෙහෙමේ ගවෝරුවේ සතප්පපු වෙලාවේ ඉඳලා කුරුසේ පාමුල මලමිනිය උකුලේ තියා ගන්නකම් මේ අම්මා ජේසුගේ ජීවිතේ හැම දෙයක්ම ජේසු හැරෙනකොට අම්මා දන්නවා. ඒකයි කානා නුවර හරිම වෙලාව බලලා ඇවිල්ලා මේ අම්මා තමයි පුතාට කිව්වේ පුතේ ගැලවීමේ මොහොත සම්පූර්ණ වෙලා. මතක තියාගන්න මේ කානා නුවර දේවම්මා මැදිහත් උනේ වතුර ටිකක් වයින් කරන්න නෙමෙයි. බලන්නකො ජේසුගේ ප්‍රාතිහාර වලින් පළවෙනිම ප්‍රාතිහාරේ වෙඩින් එකක මගුල් ගෙදරක වතුර වයින් කිරීම. මලවුන් නැගිට්ටුවීම නෙමෙයි, 5000කට කැම දීම නෙමෙයි. මීට වැඩිය ශ්‍රේෂ්ඨ ප්‍රාතිහාර ජේසු කළා. එහෙනම් මේ වතුර ටිකක් අරන් මිදිවුසට හරවපු එක ලොකු ප්‍රාතිහාරයක් වෙන්නේ කොහොමද? වතුර වයින් කිරීම නෙමෙයි ඇත්ත ප්‍රාතිහාරය. දේවම්මා ජේසුව තල්ලු කළා පුතේ ඔයා ආව වැඩේ. ඒ කියන්නේ කුරුසයන ගහලා මිනිසුන්ව ගලව ගන්න වැඩේ කරන්න දැන් වෙලාව ආවා. මේ අනාවරණය දේවම්මට ආවේ. ඒකයි ප්‍රාතිහාරය. ඒකේ ප්‍රතිඵලය තමයි ජේසු වතුර මිදිවුස බවට හැරවීම. එනිසා අම්මා දරුවව සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන තිබුණා. එනිසා අද මේ අපි මේ මෙනෙහි කරන්නේ හතරවෙනි ස්ථානයේදී දේවම්මයි ජේසුවයි නිකම්ම හමුවීමක් නෙමෙයි, දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන් දැනගත්ත දෙන්නෙක්ගේ හමුවීමක්. එනිසා සහෝදර සහෝදරියනි මේ ස්ථානයේදී අපි දකිමු නියම ශ්‍රාවිකාව ගෝලියෝ 12 දෙනා ජේසුව දන්නේ කියලා දාලා යද්දි අද දවසේ සුවිශේෂය අපි කියවපු හැටියට ජේසුගේ එක ගෝලයෙක් තමන් ඇඳගෙන හිටපු අඳින කඩපවා ගලවලා නිර්වස්ත්‍රයෙන් දුවද්දි පේදුරු උන්වහන්සේව දන්නේ කියලා කියද්දි ජුදාස් ඉඹලා පාවලා දෙද්දි කුරුස පාමුල බය නැතුව මේ කුරුස යට හිටගෙන හිටිය එකම කාන්තාව අම්මා. පළවෙනි ශ්‍රාවිකාව දේවම්මා. සේනාකුල ශාලාවේ අපොස්තලවරුන් මත ගිනි දෙව් සුදහත්මයන් වහන්සේ වැඩම කරද්දී එතන හිටපු කාන්තාව අම්මා. ඒ නිසා දේවම්මා එක්ක ගමනක් යන කිසි කෙනෙක් දෙවියන් වහන්සේව මුණ ගැහි නොහිටින්නේ නැහැ. අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේ මුණ ගැහෙනවා. නමුත් දේවම්මා ඔබව මාව මෙතනට ගේනවා. ඒක අනිවාර්යයි. මේ කුරුස පාමුලට ගේනවාමයි. ජේසු විඳපු දුකෙන් පංගුකාරයෙක් වෙන්න සලස්වනවාමයි. එනිසා මේ අවස්ථාවේදී හැමෝම තමන්ගේ අම්මව මතක් කරන්න. දෙයත් රැඳගෙන දෙනෙත් වසා ගන්න. දැනට ජීවතුන් අතර හිටියත් නැතත් ඔබ ඔබේ අම්මව දන්නව නම් ඔබ ඔබේ තාත්තව මතක් කරන්න.
ඒ අයගේ ශරීර සුවපත් වෙන්න කියලා. ඒ අය මිය පරලොව ගිහිල්ලා නම් ආත්ම සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න. ඔබට ජීවය දීපු ඔබ සම්පූර්ණයෙන්ම දැනගත් ඔබේ මම්මා තාත්තලා. ඒ අයට ඔබෙන් අබමල් රේණුවක හෝ වැරදක් වුණා නම් සමාව ඉල්ලන්න. ආදර දරුවනි, ඔබේ දෙමව්පියන්ව මතක් කරගන්න. ඔබ ඔබේ දෙමව්පියන්ගේ හිසට කටුවටුන්නක් වෙලා නම්, කරදරයක් නම්, ඔබ නිසා ඔබේ අම්මා තාත්තා අඬනවා නම් ජේසුගෙන් සමාව ඉල්ල ගන්න. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තේ සාමහන්තේ සුලක්ෂණාතිවාදලක්කේ පවස්සේ අපගේ ශ්‍රී කුසේ බලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහම साधनायिनी देवयायिनी पापी उपदेशा जन्म कले मन विधि त्यागना प्रभुनाम यीशु स्वामिनी විශ්වාසකින්ගේ ආත්මයන් දේවදයා බරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. පස්වන ස්ථානයේ කුරුසයේගෙන යන පිණිස සීමන් සිරිනේවුස් දේශාංගරවන්ට උදව්වෙයි. ක්‍රිස්තුනි අපි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. සිරිනේ සීමන් උන්වහන්සේට හමු වෙන්නේ අහම්බේ. මේ ඇත්තටම සුවිශේෂී සඳහන් වෙන හමුවීමක්. සිරේනිය සීමොන් නොදැක උන්වහන්සේට උපකාරයක් කළේ. ජේසු කියන්නේ කවුද කියලාවත් නොදැන. උන්වහන්සේ සමග ලොකු සම්බන්ධකමක් නැතුව වැඩෑරිලා ගෙදර යන මිනිස්සෙක්ව සොල්දාදු අල්ලගෙන කියනවා මේ කුරුසය අරන් යන්න. මොකද ජේසු අගදී මැරෙන්න පුළුවන්. ජේසුට අමාරුයි මෙහෙම යන්න. ඒ බව තේරුම් ගන්න සිරේනිය සීමොන් උන්වහන්සේගේ කුරුසයට කර ගහනවා. නමුත් මේ මිනිස්සයා නිර්දෝෂී කෙනෙක් බව සීමන් සිරේනියස්ට අවබෝධ වෙන්න ඇති. සහෝදර සහෝදරියනි, අපි අපේ උපරිමයෙන් අපේ සහෝදර සහෝදරියන්ට කැප වෙන්නට ඕනේ. ස්වර්ග රාජ්‍යයට යන්න ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. හොඳට අහගන්න. සීමන් සිරිනේවුස් ජේසුගේ වචනය අහලා නොතිබුණත් සීමන් සිරිනේවුස් කලේ ජේසු උගන්වපු දේම තමයි. දැන් මොකද්ද ජේසු උගන්වපු දේ? මම කුසගිනිව සිටියෙමි. කියන්නේ ඔබ මට කන්නට දුන්නහුය. මම පිපාසිතව සිටියෙමි. ඔබ මට බොන්නට දුන්නහුය. මම වස්ත්‍ර නැතිව සිටියෙමි. ඔබ මට වස්ත්‍ර දුන්නහුය. මම සිරගත වී සිටියෙමි. ඔබ මා බලන්න ආවාහුය. මම ගිලන්ව සිටියෙමි. ඔබ මා
බලන්න ආවාහුය. දේවල් පහයි. කන්න නැතුව හිටියා කන්න දුන්නා. බොන්න නැතුව හිටියා බොන්න දුන්නා. වස්ත්‍ර නැතුව හිටියා ඇඳුම් දුන්නා. සිරගතව හිටියා බලන්න ආවා. ගිලන්ව හිටියා මාව බලන්න ආවා. මේ දේවල් පහක් කළොත් අනිවාර්යෙන්ම ස්වාමින් වහන්සේ කියනවා එන්න පුතේ මගේ රාජ්‍යයට. උන්වහන්සේ කියනවා කුසගින්නෙන් ඉන්න මිනිස්සු තුල කුසගින්නෙන් ඉන්නේ මම. අතක තියාගන්න වාහනයක අපි යනකොට ට්‍රැෆික් එකේදී කවුරු හරි ඇවිල්ලා අතපානකොට වීදුරුව පාත් කරලා නැත්තම් පල්ලේ ඉවරලා මෙතනින් යනකොට ඉන්න මිනිස්සෙක්ට කීයක් හරි දෙන එක නෙමෙයි කුසගින්න නිවනවා කියලා කියන්නේ. සංවේදී හදවතක් ඇති කරගන්න එක. සංවේදී හදවතක්. අපි පුරුදු වෙලා ඉන්නවා මිනිසුන්ට උදව් කරන්න, කන්න නැති මිනිසුන්ට කන්න දෙන්න. නමුත් කවුරු හරි අපේ අම්මා හරි තාත්තා හරි මැරුණාට පස්සේ ඒ අයගේ අනුස්මරණය වෙනුවෙන් ඒ අයගේ ආත්මයට පින් පමුණවන්න අපි එහෙම පුරුදු වෙලා ඉන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? උදව් කරන්න ඕන කෙනාට උදව් කරන්න. ඒ කෙනා තුල ඉන්නේ මමයි. ඒ කෙනා තුල ඉන්නේ මමයි. සරල දෙයක් අපි ගමු. අපේ කිතුණු සංඝවල කොච්චර මිනිස්සු ඉන්නවද පල්ලියට ඇවිල්ලා තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නය කියාගන්න කෙනෙක් නැතුව, තමන්ගේ හිතේ තියෙන වේදනාවට උත්තරයක් හොයාගන්න විදියක් නැතුව, තව කෙනෙක්ට යාඥා කරන්න කියලා කියාගන්න ඕනේ. ඒ කටහැරලා කියන්න බෑ අනේ මං වෙනුවෙන් මොරසම් කියන්න කියලා. ඇයි? අපි හුඟක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ හොයාගන්න. නැතුව ඒ මිනිස්සු වෙනුවෙන් මැදහත් වෙන්න නෙමෙයි. සහෝදර සහෝදරීනි, මේ ස්වාමින් වහන්සේගේ දේශනාව අපි ප්‍රායෝගිකව අත්විඳිනවා නම්, අත්දකින්නවා නම්, කරනවා නම් අපි ඇත්තටම ජේසුට ගොඩක් කිට්ටු වෙනවා. සිරගතෝවන් බලන්න යන්න අපි හිරේගේවකටම යන්න ඕනේ නෑ. මමත් හිතන් හිටියේ හිරගතෝවන් බලන්න යන්න ඇත්තටම හිරගේදරකට යන්න ඕන කියලා මේ මෑතක් වෙනකම්. මතක තියාගන්න. ජේසු මැරෙන්න ඉස්සෙල්ලා අන්තිමට හිටියේ හිරේ. හිරගෙදරකට යන කොටින්ම පොලිසියෙන් ඇවිල්ලා ගෙදරකින් අරගෙන යන මිනිස්සෙක් ගෙනිච්චට පස්සේ ඒ පවුලේ කට්ටිය කොච්චර ලැජ්ජාවකටපත් වෙනවද පාරේ බැලලා යන්න. මං කියන්නේ ලංකාවේ සංස්කෘතිය. කොච්චර අපි මිනිස්සු කොම් කරලා බලනවා. කුඩු කාර්ය, ගංජා කාර්ය. ඔහොම කියලා පහත් කරලා කතා කරනවාද මිනිස්සුන්ට? හොරා, කුඩා, හොරකම් කරන්න පුරුදු වෙච්ච මිනිස්සෙක්ට, මද්ද්‍රව්‍ය වලට පුරුදු වෙච්ච මිනිස්සෙක්ට සමාජයේ ගහලා තියෙන මුද්‍රාව හිරගත වෙච්ච මිනිස්සෙක්ගේ පවුලක් නන්නත්තර වෙනවා. ඒ මිනිස්සුන්ට සමාජයට බැහැලා යන්න බැරුව යන. ඒ මිනිස්සුන්ගේ දරුවෙක්ට විවාහයක් කරගන්න බෑ. ඇයි? සමාජය මිනිස්සෙක්ව නොමර මරන්න අමානුෂික වෙලා තියෙන නිසා. ජේසුත් තමන්ගේ ජීවිතයේ අන්තිම පැය 6 හිටියේ හිරගෙදර. ඒ නිසා උන්වහන්සේ සිරකරුවෙක්ගේ ආත්මය හොඳට දන්නවා. සිරකරුවෙක් කියලා කියන්නේ හිරේ ඉන්න මිනිහෙක්ටම නෙමෙයි. මත්ද්‍රව්‍ය ගන්න, සිගරට් ගන්න, වැරදි සම්බන්ධකම් වල ඉන්න, පාපය තුල පාපයෙන් එතර වෙන්න බැරුව ඉන්න හැම කෙනෙක්ම හිරකාරයෙක්. ඒ නිසා අපි සුදෝතම පාප වහන්සේ කියන්නේ පල්ලිය කියලා කියන්නේ මියුසියම් එකක් නෙමෙයි කියලා. මේ ෆ්‍රැන්සිස් පාප වහන්සේ කිව්වා දේවස්ථානය කියලා කියන්නේ කෞතුකාගාරයක් නෙමෙයි. කෞතුකාගාරයකට ගියාම තමයි ලස්සන චිත්‍ර තියෙනවා, රත්තරන් පාට දේවල් තියෙනවා, වටින භාණ්ඩ තියෙනවා, පිළිම සුරුවන් තියෙනවා. අපි ගිහිල්ලා උඩ බලලා කැරකිලා එනවා. මේ රෝමේ තියෙන ගොඩක් බැසිලිකාවල් පල්ලි ඔබ දකිනවා. ඒවා කෞතුකාගාර. ඇයි? කොවිඩ් වසංගතයට පෙර ඒවා ඔක්කොම කෞතුකාගාර. සෙනඟ ලේසියෙන් යන්නේ නැහැ. ටුවරිස්ලා යන්නේ බලන්න. පාපවංශ කියනවා පල්ලිය කියන්නේ කෞතුකාගාරයක් නෙමෙයි. පල්ලිය කියන්නේ රෝහලක්. පල්ලිය කියන්නේ මානසික රෝහලක්. පල්ලියට එන්න ඕන ලෙඩ්ඩු. ජේසුස් කිව්වේ ඒකයි. ජේසුස් කිව්වා නිරෝගී මිනිසුන්ට තමයි නිරෝගී මිනිසුන් රෝගීන්ට මිස නිරෝගී මිනිසුන්ට වේදාගෙන් වැඩක් නැත. උන්වහන්සේ ආවේ ලෙඩ්ඩු සනීප කරන්න. ඒ නිසා පල්ලියකට එන්න ඕන ප්‍රශ්න තියෙන මිනිස්සෙක් ඔබට අරගලයක් තියෙනවා නම් දුකක් වේදනාවක් තියෙනවා නම් ඉස්සෙල්ලම ඔබ පල්ලියෙන් එකයි කරන්න ඕනේ. නමුත් අපි කරන්නේ අපිට වේදනාවක් කරදරයක් හිතේ දුකක් ආව ගමන් මෙයා මට මෙහෙම කිව්වා, මෙයා මට මෙහෙම කරුවා, මගේ හිත කැඩුනා, මම මේ ප්‍රශ්නේ නිසා පල්ලියෙන් එන්නේ නැහැ. එක්කෝ දෙයියෝ එක තරහ වෙනවා. ඇයි?
මට තියෙන ආර්ථික ප්‍රශ්නේ දැන්වත් දෙයියෝ බැලුවේ නැහැ. මගේ දරුවගේ ජීවිතේ සාර්ථක කළේ නැහැ. මං ඉල්ලන කිසි දෙයක් දුන්නේ නැහැ. මම යන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම යකා ගහන තැන අඳුනගමු සහෝදර සහෝදරියනි. යක්ෂයා පාර දෙන්නේ දේවස්ථානයත් එක්ක, පල්ලියත් එක්ක, ජේසුත් එක්ක ඔබේ තියෙන සම්බන්ධකම කඩන්න. මම ඇතිතරම් අහලා තියෙනවා මේ ඉතාලියේ සමහර මිනිස්සු හමු වෙනවා පාටි වලට ගියාම හමු වෙලා ඒගොල්ලෝ කියනවා "ෆාදර් අපේ තාත්තා තමයි ඔරලැස්සේ පල්ලියේ නැත්නම් වෙන්නප්පේ පල්ලියේ ගෝලවත්තේ කටුව පිටියේ කටුනේරියේ අන්නයිරාල් අපි තමයි මේ පල්ලියට මේ ඉඩම් දුන්නේ අපේ සීයලා තමයි මේවක් කරලා දුන්නේ." මං අහනවා පුතේ අන්තිමට පල්ලිය ආවේ කවද්ද? නෑ ෆාදර් ජේසු ඉන්නේ මෙතන. කියලා නැද්ද? මට ඕන තරම් කියලා තියෙනවා මගේ ළඟ හිටපුවත් වහන් ඉඳලා තියෙනවා. ජේසු ඉන්නේ මෙතන දෙයියෝ මෙතන හිටියේ මෙතන මේ පල්ලි වලට එන්න ඕනේ පල්ලි වල ඉන්නේ ඔක්කොම පවකාරයෝ. ඇත්ත තමයි පවකාරයෝ තමයි පල්ලියේ ඉන්නේ. පවකාරයන්ට තමයි පල්ලියේ තියෙන්නේ. ඒකනේ පාපවංශ කියන්නේ පල්ලියේ මානසික රෝහලක් කියලා. පල්ලියේ රෝහලක් කියන්නේ ඒකයි. අපි ඔක්කොම දුර්වලයි. දුර්වල නිසා තමයි දෙවියෝ ඕනේ. හදවතේ දෙවියෝ ඉන්නවා කියලා හිතාගෙන හිටපු මිනිස්සුන්ට අද මොකද වෙලා තියෙන්නේ? අද මොකද වෙලා තියෙන්නේ? කොරෝනා වසංගතයත් එක්ක නන්නතර වෙලා ඉන්න සමහරු. හැබැයි සමහරු කිසි බයක් නැතුව ඉන්නවා. ඇයි ඒ? මොකද මේ වෙනස? දෙවියන් වහන්සේ මා සමග සිටිනවා නම් කොරෝනා හැදුනොත් හැදුනද? මැරුණොත් මැරුණද? කොරෝනා හැදුනත් නැතත් මලත් නැතත් මම ජේසුට අයිති. මෙන්න මේකයි අධ්‍යාත්මය. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නකම් මෙවැනි වසංගතයක් මේ පොළවෙන් පහ වෙන්නේ නැහැ ප්‍රේමාන්තේ. ඒ නිසා අපි ඇත්තටම හිරගතුවන් හොයාගෙන යමු. රෝගී වූවන් කියන්නේ ශාරීරික විතරක් නෙමෙයි මානසිකව. මේ මිනිස්සු වෙනුවෙන් ජේසු ඉස්සරහ මැදහත්ව යාඥා කරමු. ඒක තමයි ශේක්ස්පියර් නිවුස් කලේ. නොදැනුවත් අපි දෙයක් වැදගෙන දෙන ප්‍රසාගම් සුදෝ ස්වාමිනී අපව මෙහෙවන්න අවශ්‍යතාවයක් නැති අයට උදව් කරන්න. දුප්පත් පවුලක දරුවෙක්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මා උපයන දෙයින් යමක් දෙන්න. ප්‍රශ්නයක් තියෙන මිනිස්සෙක් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ වැගෑපත්තු නැදහත් වෙන්න. මද්‍රව්‍ය වලට ගොදුරු වුණ දරුවෙක්ගේ දෙමව්පියෝ වෙනුවෙන් විශේෂයෙන්ම ඒ අයගේ අම්මලා තාත්තලා පවුල් වල උදවිය පත්වන මානසික ආතතිය එයින් ඒ අයව ගොඩ ගන්නට පිට වෙන්න. ඒ අය වෙනුවෙන් මදහත් වන සංවේදී හදවතක් මට දෙන්න. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේගේ නාමයට සංස්ථා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් නිරූපිත වේවා. අපගේ ගිරා භෝජනය අපට දානය කළමෙනම අපට වර්ධක නායකගේ වැරදි අප මහා කරනවා. ආමේන්. අපගේ වැරදි තමා කළමෙනම ආසාරකට අපිට ස්වාමිනී පාපය අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කරවදාළ මැනව. මානසික ක්‍රිස්තියානි විශ්වාසකී ආත්මයන් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්.
6 වන ස්ථානය වෙරෝනිකා නම් භක්තිවන්ත ශ්‍රී විජේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී වත මණ්ඩල පිස දමයි. ක්‍රිස්තුනි අපි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මේ ස්ථානය හැම කාන්තාවකගේම ස්ථානයක් කිව්වොත් නිවැරදියි. හැම අම්මා කෙනෙක්ටම කාන්තාවකටම ගැහැණියකටම හැම දුවකටම ලොකු අභිමානයක් ගේන වීර චරිතයක් කවුරු වුණත් අපි දැක්කා මේ මෑතක ලංකාවේ ඒ වගේ දුවක් ප්‍රසිද්ධ නාලිකා වැඩසටහනකට ඇවිල්ලා කියනවා ඔබ දකින්නට ඇති දැක්කද ඒක මම සිංහරාජයේ අයිනේ ඉන්නේ මම දකිනවා දවසින් දවස කැලෑව කපනවා කාරණාව ඇත්ත වුණත් බොරු වුණත් දේශපාලනික වුණත් නැති වුණත් ඒ දරුවා Taman දැක්ක දේ ගහට කොළට තියෙන ආදරය නිසා අපි විශ්වාස කරනවා ඒක බය නැතුව කිව්වා කිව්වට පස්සේ මොකද වෙන්නේ පොඩ්ඩක් කල්පනා කරන්න මේ දරුවා මේක කිව්වට පස්සේ කියන්න ගත්තා කතාන්දර ගොඩක් ලංකාවේ වටේම ඉන්න මිනිස්සු කියන්න ගත්තා මෙහෙත් මෙහෙම වෙනවා මෙහෙත් වෙනවා එහෙත් වෙනවා සහෝදර සහෝදරියනි මීට දශකයකට විතර කලින් බෝස්ටන් රදගුරු වසනේ ඔය වගේම සිද්ධියක් වුණා එක දරුවෙක් අපයෝජනයකට ලක් වෙච්ච සභාවේ පියතුමෙක් අතින් ඇවිල්ලා පුවත්පතකට වාර්තාවක් දුන්නා මට මේ වගේ අපයෝජනයක් මේ පුද්ගලයාගෙන් සිද්ධ වුණා. ඔය කතන්දරේ එළියට ආවම ඒක මුළු රදගුරු පදවියම සභාවම හොල්ලලා ගියා. කාරණා ඇත්ත හෝ බොරු හෝ චෝදනාවක් ආවා. නමුත් ඒක වෙලා සති දෙකක් යන්න ඉස්සෙල්ලා ඒ වගේ කතන්දර ගොඩාක් එළියට එන්න ගත්තා. අපි හරියට දකිමු කුණු කාණුවක් කුණු වෙලා තියෙන තැන පල් වෙන වතුර තියෙනවා ගඳ ගහනවා කාණුවේ වතුර බහින්නේ නමුත් එක කෝට්ටක් අරගෙන කවුරු හරි ඒ બ્લોක් එක පොඩ්ඩක් යවුව ගමන් අර කුණු ජලය මොකද වෙන්නේ ගලාගෙන යන්න ගන්නවා ගඳ ගන්න එක නැතු වෙනවා වෙරෝනිකා කලේ වගේ දෙයක් මෑ ගැන සුද්ධ බයිබලේ නෑ නමුත් සම්ප්‍රදාය අපිට ගන්නනවා හැම කාන්තාවකටම අභිමානයක් කිව්වේ මං ඒ නිසයි කොටින්ම හිතන්න ජේසුගේ අම්මා ජේසු වෙනුවෙන් කුරුස පාමුලට මේ අම්මා හිටගෙන ඇවිද අඬ ගියත් ජේසුගේ අම්මටත් ධෛර්යයක් තිබුණේ නැහැ ජේසුගේ මූණ අල්ලලා මූණට තුවායක් තියලා ඒ මූණේ තියෙන ලේ කුණු මිනිසුන්ගේ කෙල සුද්ධ කරන්න ධෛර්යය තිබ්බේ කාන්තාවට ඒ නිසා අපි කියන්නේ මෙය දුවවරුනි ඔබේ ස්ථානයයි ධෛර්යය ගන්න හිතට ධෛර්යය ගන්න මේ ලෝකේ වෙනස් කලේ කවුරු මට මොනවා කිව්වත් මම අදහන දේ වෙනුවෙන් පෙනී හිටිනවා කියලා ධෛර්යය ගත්ත මිනිස්සු ඔය ඇතුළාන්ත ධෛර්යය නැති මිනිස්සු තමයි කොඳු කඩාගෙන ඉන්නේ කෙලින් කියන්න බැරිව තැන් වල කතා කරන්නේ ඒ ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ ධෛර්යය ස්වාමින් වහන්සේට සාක්ෂි දරන්න වෙන මොකටවත් නෙමෙයි ඒ නිසා අපි අද වගේ දවසක යාඥා කරමු අපි හැමෝම ක්‍රිස්තියානිය තුල පූජකයෝ රජවරු දිවසිවරු කියලා කියන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කතා කරන අය. හැබැයි අපිට වැඩිය ක්‍රිස්තු භක්තිකයන්ට වැඩිය අපි දකිනවා අන්‍යාගමිකයෝ දිවසිවර කාර්ය කරනවා. ඇත්ත වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා අපි අද ධෛර්යයක් ගමු. හිතට ශක්තියක් ගමු. අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ඒ ආත්මික ධෛර්යය හේවායෝ මොනව කිව්වත් මොනව කරත් මම කළ යුතු හරි දේ කරනවා කියලා හිතාගත්ත වෙරෝනිකා තුළ තිබ්බේ අදිෂ්ඨානය අපේ ජීවිතයට අපි අයිති කරගෙන ස්වාමීන් වහන්සේට සැනසීම දෙන්නට උත්සාහ කරමු. දෙයත් වැඳගෙන දෙනෙත් වසාගමු. සුදු ස්වාමිනී අනිත් අය මා ගැන හිතන දේ නෙමෙයි මගේ භාර්යාව ස්වාමි පුරුෂයා දරුවා දෙමව්පියා ශ්‍රේෂ්ඨයා මා ගැන හිතන දේ නොවේයි
ඔබ වහන්සේ මා ගැන හිතන දේ අවබෝධ කරගන්නමින් හිතට එකඟව හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්නට මේ සුද්ධ වූ පාස්කුවට සම්බන්ධ වෙන මට ඔබ වහන්සේගේ පිහිට දානය කරන්න. ඔබ වහන්සේගේ මුහුණ විරූපී වී තිබෙන්නේ මාගේ පාපයෙන් නම් ඒ මාගේ අපරාධ වලට කමා කර ඔබ වහන්සේගේ මුහුණ නැවත ලස්සන කරන්නට මට පිහිට වෙන්න. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ අපගේ එදිනෙදා භෝජනයේ දාපක දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්ථාවන්ට සුවීමට අපට නොදී ස්වාමිනී පාපිව අපට කරුණා කර වදාළ මැනව මලව සිළු ක්‍රිස්තියානි විශ්වාසකයන්ගේ ආත්මයන් දේවදයා පෙරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. හත්වන ස්ථානය ජේසුස්වම දරුවෝ කුරුසපරින් දෙවන වරට බිමැද වෙනසේක. ක්‍රිස්තුනි අපි අපට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. එවන්තයේ ගීතාවලිය පොතේ 118 වෙනි ගීතිකාවේ මෙන්න මෙහෙම කියනවා. දමිටු කමේ දොරටු මට හැර දෙන්න. එවිට එයින් මම ඇතුළු වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි. මෙන්න සමිඳුන්ගේ දොරටුව දැහැමියෝ එයින් ඇතුල්වන්නෝය. ගෘහ ශිල්පයෙන් නිවතුළු ගල මුල් ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. එය අපේ දෙනිතට අසිරිමත්ය. ගෘහ ශිල්පයෙන් නිවතුළු ගල ඒ ගීතාවලිය 118 වෙනි ගීතිකාව ජේසුස් වහන්සේ තමන්ගේ මරණයට සුළු කාලයක් තියලා දේශනා කරලා කිව්වා මොකක්ද ගෘහ ශිල්පී නිවතුළු ගල කියන්නේ කියලා. ගෙදරක මුල් ගල කියලා කියන්නේ අපි ගෙදරක් හදද්දී තියෙන චූටි ගල් කෑල්ලට නෙමෙයි.
යුදා ගෙදරක මුල් ගල. යුදා ගෙදරක මුල් ගල ඒ ගේ අත්තිවාරම රඳා පවතින ප්‍රබල සාධකයක්. හැබැයි ගෘහ ශිල්පීන් ඉවතුළු ගලක් තිබ්බ කියලා ජේසු කියනවා. අන්න ඒ ගල මුල් ගල කරලා ක්‍රිස්තුන් වහන්සේගේ සභාව ගොඩ නගනවා ජේසුගේ මරණය තුල. ඒ කියන්නේ ඉවතුළු ගල වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ. සහෝදර සහෝදරයනි අපේ ජීවිතවල අපි හැමෝගෙම ජීවිතවල ඉවතුළු ගලක් තියෙනවා කොහේ හරි. දැන් මේ කියන්නේ වකුගඩු වල ගල් නෙමෙයි. එව්වනම් බේත් කරලා ඔපරේට් කරලා කුඩු කරලා අයින් කරලා දාන්න පුළුවන්. ආත්මය ඇතුලේ ඉවතලෙච්ච ගලක් තියෙනවා හැමෝගෙම මොකක් හරි. ඔන්න ඉවතුළු ගල කොහෙද තියෙන්නේ? ඒකත් එක්ක මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි නිසා තමයි අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ. අපිට අන්තිම දක්වා අපේ භාර්යාවට, ස්වාමි පුරුෂයාට, දරුවට, අම්මට තාත්තට ආදරය කරන්න ඕන වුණත් කරන්න බැරි ඒ නිසායි. ඇයි? ඒ අපිව બ્લોක් කරන තැනක් තියෙනවා. ඉවතුළු ගල කියන්නේ ප්‍රතික්ෂේප වෙන තැන. කිසි කෙනෙක් ආදරය කරන්නේ නැති තැන. ඔබේ ජීවිතේ මොකක් හරි දුර්වලකමක් එළියට අරන් බලන්න. ඒ දුර්වලකම ලෝකයා දැනගත්තොත් ඔබට ආදරය කරයිද? නැහැ. කොටින්ම තමන්ගේ අම්මා තාත්තට පවා ආදරය කරන්න බැහැ දුර්වල තැනදී. නමුත් ස්වාමීන් වහන්සේට පුළුවන්. මොකද ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප වෙන තැන දකින්නවා ලස්සන දොරක්. මේ ගීතාවල 118 කියනවා සමිඳුන්ගේ දොරටුව මෙන්න අපි එයින් ඔබට ඇතුළු වෙමු. ස්වර්ගයට ඇතුළු වෙන දොරටුව තියෙන්නේ අපේ ජීවිතේ ප්‍රතික්ෂේප වෙන තැනමයි. හිතලා බලන්න ඔබේ ජීවිතේ. ඔබට වැඩිපුර කේන්ති යන්නේ මොනවා කරද්දිද? ඔබේ සාමයේ ඇතුළාන්ත සිත් සාමයේ නැතුව යන්නේ මොන අවස්ථාවේදීද? ඔබට මානසික පීඩනයක් එන්නේ කොතනද? අන්න එතන තමයි ස්වර්ගයට ඇතුළු වෙන දොරටුව තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ මගේ දුර්වල තැන තමයි අපේ ජීවිතේ ප්‍රබල තැන. දුර්වල තැන. එනිසා දුර්වල තැන හෝ පාපය හෝ පරීක්ෂාව හෝ ඒක එපා කරන්න එපා. ඒ දුර්වල තැන වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කියන්න. මොකද එතන දෙවියන් වහන්සේ ඔබ මාව ගොඩ නගනවා. අර පාවලතුමාගේ කකුලේ අනිච්ච කටුව වගේ. සහෝදර සහෝදරියනි අපි ආත්මයෙන් වැටෙන තැන් ඕන තරම් තියෙනවා. ආත්මයෙන් ශරීරයෙන් වැටෙන්නේ නැති වුණත් අපි ලෝකෙට පේන්න හොඳට ලස්සනට හින්නවා වුණත් අපි දාන මේකප් එකේ අපි අඳින ඇඳුමෙන් ලෝකයට යමක් අවුත් වුණත් අපේ ඇතුලේ තියෙනවා මූර්ත දේහයක්. අපි හැමෝගෙම ඒකයි මේ චතාරික කාලේ ස්වාමීන් වහන්සේ කිව්වේ මම ඔබේ සොහොන් කොත විවර කරනවා. මොකද්ද සොහොන් කොත විවර කරනවා කියලා කියන්නේ? අපේ මරුණම කවදා හරි ගමේ වල්ලන පිට්ටනිය තියෙන මිනිවල නෙමෙයි. ඒක නෙමෙයි සොහොන් කොත. අපි හැමෝගෙම තියෙනවා ආත්මය ඇතුලේ සොහොනක්. හැමෝගෙම තියෙනවා. සමහර සිද්ධි මතක පුද්ගලයෝ තියෙනවා අපි වහලා තියෙන මතක් කරන්නවත් කැමති නැති. තව සමහර ඒවා තියෙනවා. අතීතේ වෙච්ච සිද්ධි වැරදි කවුරු හරි කරපු අපරාධ. ඒ පුද්ගලයා මතක් වෙද්දී එළියට ගන්නවා, ඒ මිනිහ කපනවා, ගඳ ගහනවා, ආයෙ වහලට දානවා, වහනවා. කාලයකට පස්සේ ආයෙ මිනිහ කොට ගන්නවා, කපනවා, වහනවා, දානවා. නෝක තමයි සම්මාස කියන්නේ මේ පාස්කුවේ මං ඔබේ මිනිවලවල් ඇරලා ඔබ මරලා හෝ ඔබ තුල මැරිලා ඉන්න සම්බන්ධකම් පුද්ගලයන්ව මම උත්තාන කරනවා. මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ කරන්නේ. එනිසා මේ වැටීම තුළ අපි දකිමු අපේ ජීවිතයේ දුර්වල තැන දෙවියන් වහන්සේට ස්පර්ශ කරන්න ඉඩ දෙමු. මොකද මේ ප්‍රතික්ෂේපයට ලක් වෙන තැන ස්වර්ගයට යන ලස්සන දොරක් තියෙනවා. හැබැයි මේ දොර ඇරිලා නැත්තේ අපි මේ දොර අරින ක්‍රමය, දොරේ යතුර තේරුම් ගන්න නැති හින්දා. ස්වර්ගයට යන දොරේ යතුර තියෙන ඔබ ගාව වෙන කාගාවත් නෙමෙයි. ඒ දොරේ යතුර තමයි ජේසුට ජීවිතේ අයිතිය දීම කියලා කියන්නේ. අපි දෙයත් වැඳගෙන දෙනෙත්ව සාගමු. චුදෝ ස්වාමිනී අපි හැමෝටම අපේ දුර්වලකම් තුළ ඔබ වහන්සේගේ ප්‍රබලකම අත්දකින්නට පිළිට වෙන්න. අපව මෙහෙවන්න. අපේ දුර්වල අඩුපාඩුකම් වලදී, මානස දුර්වලකම් වලදී අපිට සමා වෙනවා වගේම අපේ සහෝදර සහෝදරයන්ගේ මානස අඩුපාඩුකම් වලදී ඒ අයට ආදරයෙන් කතා කරන්නට සමාව දෙන්නට හදවතක් අපට දානය කරන්න. ආමේන්. ස්වර්ගීය වැඩසටහන අපගේ පියාණන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ සමග වේවා. වහන්සේගේ රාජ්‍ය පරිවේවා.
වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් වෙනුවෙන් වේවා. අපේ ඉන්ද්‍රිය භෝජනය ප්‍රදානය කරන අපට වර්ධ කරන අයගේ වැරදි අපමා කරන්නාක් මෙන් අපගේ වැරදි අපමා කරනව. ස්වාමිනී පාපය අපට කරුණා කර වදාළ මැනව. මලව සිළු ක්‍රිස්තියානි විශ්වාසකින්ගේ ආත්මයන් දේවදෑබර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. හරදර වේදනා සිතේ ඉවසමි ඔබ නිසා මගේ හරදර වේදනා සිතේ ඉවසමි ඔබ නිසා මගේ අනුවම එන්න ජීවිතේ පියවර තබමි සැවදිනේ. අපේ අටවන ස්ථානයට ඇතුළු වෙන්නේ. තව ස්ථාන 4යි මේ භාවනාවදී කරන්නේ. ඒ නිසා අපි ඉතාමත් ආඥා කරමු. ස්වාමීන් වහන්සේට අපි මේ සවන් දෙන දේශනාවෙන් භාවනාවෙන් තවත් පිටු වෙනට අපිට වරන් දෙන්න කියලා. අටවන ස්ථානය ජෙරුසලම් ස්ත්‍රීන් ස්වාමීන් වහන්සේ සමසාවදානසේ. ක්‍රිස්තුනි අපි අපට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාරත් වහන්සේගේ ශ්‍රී කුසෙන් වහන්සේ ලෝකයේ ගලවාගත්සේක. මම ලංකාවේ ඇතිතරම් මහසුකුරාදට දැකලා තියෙනවා. ජේසුගේ කුරුසේ ලකුණු පෙන්වනකොට අතේ ඉටිපන්දම් අරගෙන වේදනාවෙන් අඬා වැටෙන අම්මලා. මම මේ වගේම ගොඩක් දකිනවා. මඩුපල්ලියට ගියාම පවුනුගම මංගල්‍ය ඒ වගේම මඩුවල අපි පවත්වන අගෝස්තු 15 වෙනිදා මංගල්‍ය ඔක්තෝබර් 8 වෙනිදා මංගල්‍ය මම දැකලා තියෙනවා. මේ සුරුවම එළියට වඩම්මලා දේවම්මව මඩු වීදියේ ගෙනියනකොට කී දෙනෙක් ෆොටෝ අරගෙන මම හිතන්නේ ඔබේ ලංකාවේ ඉන්න අම්මලා තාත්තලා ඔබේ ෆොටෝ අරගෙන මොකද කරන්නේ? උස්සලා කොන්ද දරුවගේ ෆොටෝ ගෙදර ප්ලෑන් එක මේව අරන් ඇවිල්ලා ඉහළට ඔසවලා අඬන ඉතින් වෙන්න මම දැකලා තියෙනවා. විශේෂයෙන් ලංකාවේ යුද්ධ ඉවර වෙච්ච ගමන් අපි දැක්කා මඩුපල්ලි කී දෙනෙක් පෙරලි අඬනවද කියලා. සන්තනම් පල්ලියේ සන්තනම් මෑණියන්ගේ සුරුමරම් පෙරහැරේ යනකොට ගොඩාක් අම්මලා අඬනවා. මේක ඔබ අත්විඳලා තියෙනව නේද? මම හොඳට දැකලා තියෙනවා. මොකද අපි යනකොට මිනිස්සු දෙපැත්තේ ඉන්නේ හින්දා. සහෝදර සහෝදරියනි, ජේසු කුරුසෙට යනකොටත් එහෙමයි. ගොඩක් කාන්තාව ඇඬුවා. හැබැයි ජේසු කිව්වා දුවේ මට නෙමෙයි මං වෙනුවෙන් අඬන්න එපා. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ දරුවෝ වෙනුවෙන් අඬන්න වෙනවා. මොකද්ද මේ ජේසු කිව්වේ? ක්‍රිස්තු වර්ෂ 70 දී රෝම අධිරාජ්‍යය ගිහිල්ලා ජෙරුසලම විනාශ කරලා දැම්මා. ජෙරුසලමේ සමූල ඝාතනයක් කළා. හැම දරුවෙක්වම තරුණයෙක්වම මැරුවා. ජෙරුසලම් දේවමාලිගාව බිමට සමතලා කළා. ඔන්න ඕක ගැන ජේසු කිව්වේ. ඒ ගැන විතරක් නෙමෙයි. අද තමන්ගේ දරුවෝ නිසා අඬන්න වෙලා ඉන්න අම්මලා තාත්තලා ගැන. දරුවන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීම නිසා, දරුවන්ගේ දින ඇබ්බැහිකම් නිසා, දඩබ්බරකම් නිසා, අම්මට තාත්තට ගහන දරුවෝ නිසා, කුණුහරුපෙන් කතා කරන දරුවෝ නිසා අද ස්වාමීන් වහන්සේ අඬනවා අම්මලා තුල තාත්තලා තුල.
ඒ නිසා දයාබර සහෝදර සහෝදරියනි අද පළවෙනි කියවීම ඔබ හොඳට සවන් දුන්නා නම් ස්වාමීන් වහන්සේ කියනවා විඩාවටපත් වූවන් ශක්තිමත් වෙන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන ශිෂ්‍යයෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිදානෝ හැම උදෑසනකම මා තුළ උනන්දුවක් ඇති කරවනසේක කියලා. ඒ කියන්නේ කෙනෙක් ගුරුවරයෙක් වෙන්න නම් ඉස්සෙල්ලා ශිෂ්‍යයෙක් වෙන්න ඕන කියලා. ගුරුවරයෙක් වගේ උගන්වන්න නම් ඉස්සෙල්ලා ගෝලයෙක් වගේ ජේසුගෙන් හඬ අහන්න ඕන කියලා. ඒ නිසා අපි හැමෝම ජේසු ඉස්සර දෙමෝපියෝ නෙමෙයි. මෙතන ඉන්න හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම ජේසු ඉස්සරහා දුවෙක් පුතෙක්. ඒක තේරුම් ගත්තොත් විතරයි ඔබට හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද යාඥා කරමු තමන්ගේ දරුවෝ නිසා අඬන අම්මලා වෙන්න. එයත් වැඩගෙන දෙන්න ප්‍රසාදයි. සුදු ස්වාමී සිය දරුවන්ගේ බමනා හැසිරීම දුර්වල පාපිෂ්ඨකම් වැරදි සම්බන්ධකම් නිසා ජීවිතය අපායක් ලෙස සලකන බලාපොරොත්තු සුන් වෙලා ජීවත් වෙන කිසි සැනසීමක් නැති ඒ අහිංසක අසරණ අම්මලා තාත්තලා වෙනුවෙන් අපි මැදහත් වෙනවා. අපේම ජීවිතයේ ලෙඩේ දුකේදී විපතේදී අපේම ජීවිතයේ අභාග්‍යයේදී ඔබ වහන්සේව මේට වඩා අවබෝධ කරගන්නට ඔබ වහන්සේට කිට්ටු වෙන්නට අපිට පිට වෙන්න අප බලවත් කරන්න ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාර තෝමාගේ ස්වාමී වහන්සේට කෙරෙහි ඔබගේ ජීවිතේ බලවත් සාර්ථකව ස්වාමිනී පාපය අපට කරුණා කර වදාළ මැනව. මලාව සියලු ක්‍රිස්තියානි විශ්වාසකයන්ගේ ආත්මයන් දේවදයාබර පමින් සමාදානයේ සැතපෙනගත් වේවා. ආමේන්. කුරුසේගෙන යාමට පුංචි දරුවෝ ඉස්සරහින් දොළ පුතාලා අපි නර්ගයයි. Namonastania, Jisamdaro Kursabarin Tamanwara de Primera Seca, Kristuni, Abibra Namaskar, Kodas, Tuti Prasansa, Karami. සති දෙකකට කලින් තිබ්බ පාද නමස්කාරයකට මම මේ ස්ථානය බෙදාගත්තා. නමුත් අද අපි නැවත මෙනෙහි කරමු. ඒක මෙනෙහි කළ යුතුයි.
සහෝදර සහෝදරියනි මම මේ අහනවා මොකක්ද භයානක පාපය? ඔබ දන්නවා ඒකේ උත්තරේ. භයානකම පාපය දසපනතේ තියෙන පනතක් කැඩීමට වැඩිය භයානකයි. අපි පව් වර්ගීකරණය කරනවා සුළු පව් මරණීය පව්. දැන් මම දහම් පාසලේ පාඩමක් නෙමෙයි කරන්නේ. සුළු පව් මරණීය පව්. කොහොම සරල විදිහට තේරුම් ගමු. ඔයගොල්ලෝ කියන්න ඕන ආ. දරුවොත් කියන්න. සීනි හොරෙන් කෑවොත් සුළු පාපයක්ද මරණීය පාපයක්ද? සීනි හොරෙන් කන වයසක අයත් ඉන්නවනේ. උදාහරණයක් මම මාත් කනවා හිතපු ගමන්. සීනි ටිකක් කෑවොත් ඒක සුළු පාපයක්ද මරණීය පාපයක්ද? පිටි හොරෙන් කෑවොත් සුළු පාපයක්ද මරණීය පාපයක්ද? සුළු පාපයක්. එතකොට අද වැඩට යන්න කම්මැලි සින්යෝරට කෝල් එකක් දීලා කියනවා සින්යෝර මගේ කකුල උලුක්කු වෙලා. සුළු පාපයක්ද මරණීය පාපයක්ද? මන් දන්නේ. මහත්තයාගේ පර්ස් එකෙන් යුරෝ 50ක් හොරෙන් ගන්නවා. සුළු පාපයක්ද මරණීය පාපයක්ද? මේක කියන්නකො. තමන්ගේ නෝනා මහත්තයා ඉද්දී තමන්ගේ නෝනා ඉද්දී වෙන කෙනෙක් එක්ක හෝ වෙන තමන්ගේ මහත්තයා ඉද්දී වෙන නෝනා කෙනෙක් එක්ක මැසේජ් එකක් දැම්මොතින් සුළු පාපයක්ද මරණීය පාපයක්ද? මහත්තයා දැනගත්තොත් මරණීය පාපයක් වෙනවා. සහෝදර සහෝදරියනි පාප සුළු හෝ මරණීය ලෙස වර්ගීකරණය කළා ඊටත් වැඩිය ලොකු පාපයක් තියෙනවා. අපි හිතමු උගත් කලාවට කාමයේ වර්ධව හැසිරීම, අන්වස්තු වාසා කිරීම, මේ හොරකම් කිරීම, මිනිමැරීම මේවා තමයි භයානක පව් කියලා. නෑ ඊටත් වඩා භයානක පාපයක් තියෙනවා. සුදු ජෝම් සුවිශේෂයට අනුව ජේසුකි අහනවා මං කරපු මොන හොඳ වැඩේ නිසාද උඹලා මාව මරන්න යන්නේ කියලා. එතකොට ජුදෙවරු කියනවා අපි ඔබව මරන්නේ ඔබ කරපු හොඳ වැඩ නිසා නෙමෙයි. ඔබ දේව පුත්‍රයා කියලා අපහාස කරපු නිසා. භයානකම පාපය ජේසු දෙවියන් බව විශ්වාස නොකිරීම. ඇදහිල්ල නැතිකම. ඕක තමයි භයානක පාපය. ඔය පාපයට අපි නිතරම වැටෙනවා. පොඩි දෙයකදී අපි වැටෙනවා. දෙවියොත් මගේ ආඥා අහන්නේ නැහැ මං දෙවියන්ව අතාරිනවා කියලා හිතන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. පේදුරු ජේසුගේ ඇස් දෙක දිහා බලාගෙන වතුරේ ඇවිදගෙන ආවා. පේදුරු ගිලුන්නේ නැහැ. මතක තියාගන්න. පේදුරු ඇවිද්දා ජේසු වගේම වතුර උඩ ඇවිද්දා. ඇයි? ඇස් දෙක ජේසු ගාව. ඇස් දෙක ජේසු ගාව. ජේසුගේ ඇස් දෙකෙන් තමන්ගේ ඇස් දෙක පැත්තකට හරවපු ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ගිලුණා. ඔය පේදුරුගේ ගිලීම අපේ පල්ලිය උත් අරන් යනවා. කොහොමද වෙන්නේ? දැන් මම මේක හොඳට දකිනවා ඔබට වැඩි. ඔබ පල්ලියට ඇවිල්ලා දෙපැත්තේ කිට එකක් නම් පේන්නේ නැහැ දෙපැත්තේ පේන්නේ නැහැ ඉස්සරහා ඉන්නා මට හොඳට පේනවා. හොඳට අනේ ඉන්න ඔරසන් කියාගෙන ඉන්නවා. දැන් හිතන්නකෝ කවුරු හරි නෝනා කෙනෙක් හරි මහත්තයෙක් හරි පරක්කු වෙලා ඇවිල්ලා පිටිපස්සේ බංකු නැහැ. ඉතින් මේ මිනිස්සයා ඉස්සරහට එනවා ඇවිල්ලා පැත්තේ පල්ලියකට යන්න. මේ හොඳට ඔරසන් කියාගෙන ඉන්න මිනිස්සයා මෙහෙම බලනවා. යනකම්ම බලනවා. ජීවිතේ පළවෙනි වතාවට දැක්කා වගේ. ඉතින් ඕක තමයි ගිලෙනවා කියන්නේ. පේදුරටත් ඕක තමයි උනේ. එන්නේ එකක් කරන්න, ඇවිල්ලා අන්තිමට කරන්නේ තව එකක්. එන්නේ ජේසුත් එක්ක කතා කරන්න, අන්තිමට දෙයියෝ පැත්තක. අරයට මොකද අනේ උනේ? මෙයාට මොකද උනේ? ඇයි මෙයා පල්ලියේ ඉන්නේ නැත්තේ? මේක තමයි මනුස්ස දුර්වලකම. අවිශ්වාසය. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් අධිකම. ඒ නිසා එය භයානක පාපයක් හැටියට දකිමු. ජුදෙව්වෝ කරපු වැරද්ද ඒකයි. ජේසු දේව පුත්‍රයා බව පිළිගන්න බැරි වීම තමයි වැරද්ද සුවිශේෂය පෙන්වන හැටියට. ඒ නිසා ස්වාමීන් වහන්සේට අපේ ජීවිතයේ අඩුපාඩුකම් කියමු. උන්වහන්සේ මතක තියාගන්න ප්‍රේමවන්තයින් අපිට ආදරෙයි. අපි හැමෝටම ආදරෙයි. අපි කාවවත් විනිශ්චය කරන්න හොඳ නැහැ. බයිබලයේ තියෙනවා ස්වාමීන් වහන්සේ වැරදි කරන්නන් ක්‍රමක්‍රමයෙන් හරි ගස්වනසේක කියලා. පියවරෙන් පියවර ජේසු අපිව හදයි. ඒ නිසා අපි දෙයක් වැදගෙන දෙනෙත් වසාගෙන අපේ දුර්වලකම ස්වාමීන් වහන්සේට ඔසවමු. සුදු ස්වාමීනි ඔබ වහන්සේ මත යැපෙන්න. ඔබ වහන්සේ කෙරෙහි පමණක් විශ්වාස කරන්න. දුර්වල අපිට ශක්තිය දෙන්න, බලය දෙන්න. ආමේන්. ස්වාමීනි පාපී අපට කරුණා කර වදාළ මැනව. මලව සිළු ක්‍රිස්තියානි විශ්වාසකින්ගේ ආත්මයන් දේවදයාපර කමින් සමාදානයේ
සැතපෙන ලද්දේවා. දහවන ස්ථානය දුෂ්ට ජුදයෝජය ස්වාමි දරුවන්ගේ වස්ත්‍ර කඩා දමති. ක්‍රිස්තුනි අපි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. ප්‍රේමවන්තයනි, ස්වාමීන් වහන්සේගේ ජීවිතය අපි දැක්කා. දෙවියන් වහන්සේ පියවරෙන් පියවර එකින් එක ගැලෙව්වා. අන්තිමට උන්වහන්සේගේ අයිතිය, නිදහස් අයිතිය නැති වුණා, වහලෙක් වුණා, හිරකාරයෙක් වුණා, මිනිමරුවෙක් බවට පත් කළා, අපරාධකාරයෙක් කළා. ජේසුස් වහන්සේගේ වස්ත්‍රය පවා ගැලෙව්වා. නමුත් උන්වහන්සේගේ හදවතෙන් නික්මුනේ ආදරයයි. අපි දේව දයාවේ මංගල්‍යයේ සමරන්නේ අන්නේ ආදරයයි. ජේසුගේ හදවත පසාරු කරපු මිනිස්සයා දැක්කේ ජේසුගේ හදවතින් ගලාගෙන ආව රුධිරය සහ ජලය. ඒ රුධිරය සහ ජලයේ ආලේපය තමයි ඒ අන්ධ සෙබලා ලැබුවේ. ඒ මිනිසයා එහෙම ස්වාමීන් වහන්සේගේ ආලේපය ලබන්නට හේතු වුණේ උන්වහන්සේගේ වෛරයක් තිබිච්ච නැති නිසා. Tamanගේ වස්ත්‍රය ගලවා දමන මිනිසයාට පවා උන්වහන්සේ නිරන්තරයෙන්ම ප්‍රේම කළා. උන්වහන්සේගේ වස්ත්‍රය නිර්වස්ත්‍ර වීම උන්වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක උන්වහන්සේට ලැජ්ජාවක්. නමුත් උන්වහන්සේට මගේ කියලා දෙයක් තිබුණේ නැහැ. ඇයි? උන්වහන්සේගේ කියලා කියපු හැම දෙයක්ම උන්වහන්සේ පියාණන් වහන්සේට යටත් කරලා තිබ්බ නිසා. උන්වහන්සේට ඊගෝ එකක් තිබුණේ නැහැ. මගේ කියන එක. මමත්වයේ නැසන ස්ථානය දහවන ස්ථානයයි. ඒ නිසා අපි ස්වාමින් වහන්සේ මත යැපෙන්න පටන් ගමු. අපේ එකින් එක ජීවිතයේ දේවල් දෙවියන් වහන්සේ ගද්දී උන්වහන්සේට අයිති වෙන්නට උත්සාහ කරමු. මට ඥාති වෙන ආච්චි කෙනෙක් හිටියා අවුරුදු 108ක්. ඒ ආච්චිගේ අවුරුදු 100 බර්ත්ඩේ එකට අපි ඔක්කොමලා ගියා. එතකොට මට කියපු දේ තමයි, අනේ පුතේ, මේ අවුරුදු 100 ආච්චි කියනවා. මට දැන් කණ්ණාඩි දැම්මම ඥානාර්ථ පත්‍රය කියවන්න පේන්නේ නැහැ. මං කිව්වා ආච්චි 100ට දතුත් නැතුව ඔයාට ඔහොම කියන්නේ කණ්ණාඩි දාලා පේන්නෙත් නැහැ. සමහර මිනිස්සුන්ට අපි 100ක් ඉන්න එකක් නැහැ. 100ක් නෙමෙයි අපි 60ක්වත් ඉඳිද දන්නේ නැහැ. ඒ නිසා ඔයාට දීලා තියෙන ජීවිතය වෙනුවෙන් ස්වාමීන් වහන්සේට ස්තුතියි කියන්න. අපි වයසට යනකොට මේ අපේ පංචේන්ද්‍රයන් වැඩ කරනවා මදි වෙනවා. හොඳට කන් ඇහෙන මිනිසෙක්ගේ කන් ඇහිම දුර්වල වෙනකොට එයාට කේන්ති යනවා. ඒකයි ওই වයසක අයට ගොඩක් කේන්ති යන්නේ. ඇස්පෙනීම දුර්වල වෙනකොට, වැඩක් කරගන්න බැරි වෙනකොට, ඇඟ ස්ලෝ වෙනකොට, හිමින් වැඩ කරනකොට අපිට අමාරුයි. මේක තමයි ජීවිත අත්දැකීම. ස්වාමීන් වහන්සේත් අත්විඳා. එකින් එක ගලවලා උන්වහන්සේගේ වස්ත්‍රය පවා ගැලෙව්වා. නමුත් ඒක හරහා යන්නට ඕනේ. මහලු විය සහ රෝගය, මරණය කියන්නේ ඔබම මූණ දෙන්න වෙන අත්දැකීමක්. ඒ හරහා යන්නට නම් ප්‍රේමවන්තේනි අපිට අධ්‍යාත්මයක් තිබිය යුතුයි. අපි ස්වාමීන් වහන්සේට කියමු අපේ ජීවිතේ ලැජ්ජාවටපත් වෙද්දී
අපිව ලැජ්ජා කරද්දි කවුරු හරි ඒක ස්වාමීන් වහන්සේගේ අතට බාර දීලා කිසි කෙනෙක්ට වෛර නොකර දෙස් නොතියා ඉන්නට වරම් ඉල්ලමු. චොදෝ ස්වාමීනි, ඔබ වහන්සේ නිර්වස්ත්‍ර වූ මේ ස්ථානය අපිව සුගති උද්‍යානයට පැමිණූ ස්ථානයක් බව අපි දන්නවා. ඔබ වහන්සේ එදා පියාණන් වහන්සේ ආදම් සහ ඒවට කොළාතු ඒ අය නග්නව සිටි බව දැකලා ඒ අය කොළාතු ඇඳගත්තා වගේ ඔබ වහන්සේ අපිව ක්‍රිස්තියානිය තුල ඔබ වහන්සේගේ ශ්‍රී රුධිරය කියන වස්ත්‍රයෙන් දෝවණය කළ බව අපි දන්නවා. අපේ ජීවිතේ මමත්වය නසන්නට මගේ කියන දේ අතහරින්නට පියවරෙන් පියවර අපිට පහතපන්නට පිට වෙන්න. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය ප්‍රමුණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙ විදිහට වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව. අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපස්ථාන පසුගින් කප්පුනදී ස්වාමිනී පාපය අපට කරුණා කර වදාළ මැනව. මලාවසිල ක්‍රිස්තියානි විශ්වාසකයන්ගේ ආත්මයන් දේවදයාබර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. संस्थानीय जैसा दरो कुर्सी ने कसन लगन से क्रिस्तुनी अभी नमस्कार කොට ස්තුති ප්‍රශංසා කරමු. මාතෘ සාධක වහන්සේගේ සේ කුසල වහන්සේ ලෝකයේ දලවාගසේක. මම හැමෝටම ආරාධනය කරනවා අපිට පිටිපස්ස කියන මේ දෙවන්ත කුරුසේ දිහා බලන්න. මෙය ක්‍රිස්තියානි කතෝලික පල්ලියක් කියලා අපිට අඟවන ලොකු ලකුණක්. මේ පල්ලියට ඇතුළු වෙනකොටම පේන දෙවන්ත ලකුණ මේ කුරුසේ. අපි මහසිකුරාදා වන්දනා කරන්නේ කුරුසය. ඇයි? මිනි පිට්ටනියේ හැර අනිත් හැම තැනකම කුරුසය ඔසවන්නේ මිනිස්යාගේ ඇස් මට්ටමට වැඩිය ඉහළින්. ජෝහන් සුවිශේෂ 12 පරිච්ඡේදය කියනවා මනුෂ්‍ය පුත්‍රයාණන් ඉහළට එසවණු කල සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි කියලා. ජේසුස් කියනවා පුතේ මම කුරුසේ ඉහළට එසවෙනකොට ඕගොල්ලන්ව කුරුසෙට ඇදලා ගන්නවා. අපිව ස්වාමීන් වහන්සේ අකමැති වුණත් කැමති වුණත් කුරුසෙට ඇදලා අරගෙන ජේසු විඳපු පාපයෙන් බොන්නට දෙනවා. දැන් ඔබෙන් අහනවා එදා අහපු ප්‍රශ්නේ නැවතත්. ජේසුගේ කුසලාණයෙන් පල්ලියේ අපි පාත්‍රයෙන් ජේසුගේ ශ්‍රී රුධිරයේ කුසලාණයෙන් බොන්නට දුන්නොත් ඔබ බොනවද නැද්ද? බොනවා. දැන් පාද වතුර ටිකක් දුන්නොත් බොනවා. එහෙම කියනවා. බීම එකක් දුන්නොත් බොනවා. ඒක තිබහයි. අවුවේ ආවා. ජේසුගේ කුසලාණයෙන් පානය කරන්න අපි හැමෝම ආසයි. හැබැයි ඒක ලෙක්සිද?
ජේසුගේ කුසලාණයෙන් පානය කරනවා කියන්නේ වල්දාරට ඇවිල්ලා මිදිවස කුසලාණයෙන් බොන එක නෙමෙයි. ජේසුගේ කුසලාණයෙන් පානය කරනවා කියන්නේ කටුව පෙටියේ මිනිස්සුගේ අත්දැකීම, කොච්චි කඩේ මිනිස්සුගේ අත්දැකීම, මඩකලපුවේ පාටියේ මිනිස්සුන්ගේ අත්දැකීම, බැග්ඩෑඩ් වල මොසූල් වල IS ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණ ලක්වෙච්ච දෙකට කපල මරපු 50000කට වැඩි ක්‍රිස්තු භක්තිකයන්ගේ අත්දැකීම. ජේසුගේ කුසලාණයෙන් පානය කරනවා කියලා කියන්නේ පිළිකාවක් හැදිලා මාරාන්තික ලෙඩක් හැදිලා හෙට අනිද්ද මැරෙන්න ඉන්න ඉස්පිරිතාලේ වාට්ටුවක ඇඳක් උඩ ඉන්න මිනිස්සෙක්ගේ අත්දැකීම. එන මොකවත් නෙමෙයි. ජේසුගේ කුසලාණයෙන් පානය කරනවා කියලා කියන්නේ ජීවිතය කෑලි කෑලි වල යන අත්දැකීම. ඒක ලේසි නෑ. ඒකෙන් පානය කරන්න සමහර වෙලාවට ජේසු තෝරගන්න ටික දෙනෙක්ට ඒ කුසලාණි දෙනවා පුතේ මම් බීපු මේ කුසලාණෙන් ටිකක් බොන්න කියලා. ටිකක්. ලේසිද? අපේ නැති වෙච්ච මිනිස්සුන්ට සාධාරණ ඉල්ලනවා, යුක්තිය ඉල්ලනවා, සටන් කරනවා. හොඳයි. නමුත් ඒ අත්දැකීම වෙන්දරිය කවුද? මිනිස්සු දින 40ක් උපවාස කරලා අපි වගේ පාද නමස්කාර කරලා භාවනා කරලා දින 40ක් පල්ලි ඇවිල්ලා මෙනෙහි කරනකොට ත්‍රස්තවාදීන් මොකද කරේ ගිහිල්ලා? මොකද කරේ? කියන්නකෝ. ත්‍රස්තවාදීන් ගිහලා බෝම්බයට එව්වා. බෝම්බ හැදුවා. බෝම්බ පුපුරවන තැන් ටික ප්ලෑන් කරා. ඕකම බයිබලයේ වුණා. ජේසු දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරනකොට පරිසවරු ගිහිල්ලා ජේසුව මරන්න කුමන්ත්‍රණය කළා. ඕක නෙමෙයිද අපේ රටේ සිද්ධ වුණේ අවුරුදු 2කට කලින්. නපුරා ගහන්න බැලුවා. මතක තියාගන්න ප්‍රේමවන්තේනි, ජේසුට ඔබත් එක්ක මාත් එක්ක තියෙන සම්බන්ධකමෙන් අපිව වෙන්කරන්න මරණයට බෑ. අපේ ජීවිත කෑලි කෑලි ගියත් ජේසුගේ ආදරයෙන් ඔබව මාව වෙන් කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේ සමහර වෙලාවට උන්වහන්සේ තෝරගත්ත ආදරවන්තයින් ටික දෙනෙක්ට උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියෙන් ටිකක් බොන්න දෙනවා. ඒක හරි අමාරුයි. ඒක හරිම අමාරුයි. ඒ නිසා උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියෙන් බොන්න වෙනකොට ඒකට ශක්තිය ඉල්ල අපි ආඥා කරනවා. දෙයත් වැදගෙන දෙනෙක් උත්සාහ කරනවා. සුදු ස්වාමිනී, අපේ ජීවිතේ පරාජයන් හිදී අපිට දරා ගන්න බැරි ශෝකයන් හිදී ඔබ වහන්සේගේ කුරුසය දිහා බලාගෙන ඔබ වහන්සේ අපිව කුරුසයට ඇදලා ගන්න බව සිහි තබාගෙන සැනසෙන්නට අපිට පිට වෙන්න. ආමේන්. ස්වාමිනී, පාපියව අපට කරුණා කර වදාළ මැනව. මලාව සියලු ක්‍රිස්තියානි විශ්වාසකයන්ගේ ආත්මයන් දේවදයාබර කමින් සමාදානයේ සැදපෙන ලද්දේවා. Sama sapalilah apa veda
පොළොස්සන ස්ථානය ජේසුස් දරුවෝ කුරුසියෙහි බුදුන සේක ක්‍රිස්තුනි අපි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. අපි ඉදිරියේ ජීවමානව වැඩ සිටින ස්වාමීන් වහන්සේට අපේ පවුල් පහර කර මේ ශුද්ධ සතියේද බැතිබරව මේ ශුද්ධ සතියේද බැතිබරව ඇතුළු වෙන්නට යන අපි උන්වහන්සේ අපේ ජීවිතයේ ස්වාමයන්න් හැටියට පිළිගමු. අපි මේ වෙලාව ගත කළේ යේසුස් එක්ක ඉන්නයි. අපේ මහන්සිය නොතකා කාලය නොතකා අපි ආවේ උන්වහන්සේගේ මරණයෙන් අපට ලැබෙන ඒ ජීවනය අයිති කරගන්නයි. දෝත් මුදුන් දී අපි වඳිමු අපේ දෙවි ස්වාමින් වහන්සේව. පරමෝත්තම වූ පියාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා. නමස්කාර වේවා. පරමෝත්තම වූ පියාණන් වහන්සේට මම නමස්කාර नमस्कार वेवा नमस्कार वेवा लोकाग्र वූ පුත්‍රයන්න් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා. නමස්කාර වේවා. लोकाग्र वූ පුත්‍රයන්න් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා. නමස්කාර වේවා. පාරිශුද්ධ වූ ආත්මයන්න් වහන්සේට මම නමස්කාර කරමි. नमस्कार वेवा. नमस्कार वेवा. परिशुद्ध वූ मम नमस्कार करमि. नमस्कार वेवा. नमस्कार ज्ञानिनी पुत्रयानिनी शुद्धात्मयानिनी नमस्कार वेवा. नमस्कार वेवा. नमस्कार वेवा. ज्ञानिनी पुत्रयानिनी शुद्धात्मयानिनी नमस्कार උන්වහන්සේගේ ආශිර්වාදය අපි ලබා ගන්න මේ මොහොත අති බලගත් මොහොතක්. කාට හරි සුවය වුණා ඉන්නවා නම් වේදනාවට ප්‍රශ්න වලට
වේදනාවන්ට හා ප්‍රශ්නවලට සහනය බලාපොරොත්තු වෙන්න ඉන්න අය ඉන්නවා නම් ස්වාමීන් වහන්සේට ඔබේ හදවතේ දුක කියන්න, උන්වහන්සේට නොකළ හැකි කිසිවක් නැති බව අදහන්න, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. අපට ලැබේවා. දෙවියන් වහන්සේ ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. සැබෑ දෙවියන් වහන්සේද සැබෑ මනුෂ්‍යද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමී දරුවෝ ආශිර්වාදිත වේවා. ස්වාමී දරුවන්ගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ ශ්‍රී ආශිර්වාදිත වේවා. පූජාසනේ දේව ප්‍රසාද නිධානයෙහි ජේසුස් ස්වාමී දරුවෝ වහන්සේගේ අතේ අමිල වූ ශ්‍රී රුධිරය ආශිර්වාදිත වේවා. සැනසිලිදායකයන්න් වන ශුද්ධාත්මයන්න් වහන්සේ ආශිර්වාදිත
උත්තම දේව මාතාවන් වන අති ශුද්ධ වූ මරිය වහන්සේ ඔවුන් වහන්සේගේ නිර්මල පිළිසිඳීම ඔවුන් වහන්සේගේ ප්‍රතාපවත් ස්වර්ගාරෝපණය කන්‍ය මරියොත්තමාවන්ගේ මරියා යන ශ්‍රී නාමය ඔවුන් වහන්සේගේ වෘත ශුද්ධවත් පති වූ ශුද්ධ වූ ජුසේතුමා දෙවියන් වහන්සේ තමන් දූතයන් හා ශුද්ධවන්තයන් කෙරෙහි සහෝදර සහෝදරියනි ඊටීවී නාලිකාවට මහතාට අපගේ දයාබර ස්තුතිය මේ පද නමස්කාරය විකාශනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම සහභාගී වූ යාඥාවෙන් භාවනාවෙන් අප සමග එක් වූ සෑම සහෝදරයෙක්ටම සහෝදරියකටම සබන්වහන්සේගේ ආශිර්වාදය දී ප්‍රාර්ථනා කරමින් යාඥා කරනවා. සාන්ත කුරුසියට යාදමින් අපේ සතරංගල කලවා දේවා අපේ දෙවි ස්වාමීන් පිතාගේ පුත්‍රයාගේ ස්වීය සාන්තගේ නාමයෙන් ආමෙන්. දයාබර සහෝදර සහෝදරියනි